මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. වේලාව උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති සංස්කරණයේ හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය TDKA ජයන්ත. අද රාත්‍රී 11 සිට යලි රට පුරා සංචරණ සීමා නීති කඩ කරන්නට දැඩි දඬුවම්. ඊයේ කොරෝනා ආසාදිතින් 3441ක්. මෙරට කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය තීරණාත්මක සන්ධිස්ථානයක සෞඛ්‍යංශ වලින් අනතුරු ඇඟවීමක්. ලෝක වෙළඳ පොලේ ඉහළ යන ඉන්ධන මිල ගණන් හමුවේ ඌද රජයෙන් ජනතා සහන අකණ්ඩව. කොළඹ වරාය නගර ආර්ථික කොමිසම් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මතයි. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයනුපත් භාර ගැනීම අද සිට. ඊශ්‍රායල පලස්තීන කැරලිකරුවෝ සටන් විරාමයකට එකඟත්වය පළ කරති. ජාතික මලල ක්‍රීඩා ශූරතා තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද. අද රාත්‍රී 11 සිට ලබන අඟහරුවාදා අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණ සීමා ක්‍රියාත්මක බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දෙයි. ලබන අඟහරුවාදා අලුයම 4ට පැය 19ක කාලයක් සඳහා එම සීමා ඉවත් කරන අතර ඉදිරි රාත්‍රී 11ට එය යලි ක්‍රියාත්මක කෙරේ. එම සීමා ලබන 28 වෙනි සිකුරාදා අලුයම 4 දක්වා ක්‍රියාත්මකයි. එම කාලය තුල ඖෂධ හල් හැර සියලුම වෙළඳසැල් වසා තැබේ. ජාතික හැඳුනුම්පතේ අවසාන අංකයට අනුව නිවෙස් වලින් බැහැරවීමේ සහනයද එම කාලය තුල බල නොපැවැත්වෙන බව ඔහු අවධාරණය කරයි. සංචරණ සීමා ක්‍රියාත්මක කාල සීමාව තුළ අත්‍යවශ්‍ය සේවා රාජකාරී සඳහා යන සේවකයන්ට එම කාල සීමාව තුළ ගමන් කිරීමට අවසර ඇතත් ඔවුන් තම ආයතන ප්‍රධානියාගෙන් ලබාගත් අවසරය සහිත ලිපියක් හා රාජකාරී හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතුය. අත්‍යවශ්‍ය සේවා සහ භාණ්ඩ ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමටද අවසර ලැබේ. රෝගීන්ට ඖෂධ ගැනීමට මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහල් වෙත යාමටද හැකිය. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් හැකිතාක් නිවෙස්වලම රැඳී සිටින්නයි යුද හමුදාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. මේ අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ සංචරණ සීමා තුළ නිරෝධායන නීති කඩ කරන පුජ්‍යලන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක බවයි. ඒ සඳහා අමතර පොලිස් කණ්ඩායම් යොදවා තිබේ. හෙටත් අනිද්දාත් කිසිදු දුම්රියක් දහවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද රාත්‍රී 11 දක්වා සාමාන්‍ය පරිදි දුම්රිය ධාවනය සිදුවන බව දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා අප කළ විමසුමකදී පැවසීය. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී පණ්ඩුක ස්වර්ණහංස මහතා පැවසුවේ සංචරණ සීමා ක්‍රියාත්මක වන කාලය තුල බස් රථ ධාවනයක් සිදු නොවන බවයි. පසුගියදා සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යවශ්‍ය සේවා සඳහා පැමිණෙන ජනතාවට පමණක් සීමිත බස් රථ ප්‍රමාණයක් ධාවනය කරන බව ඔහු සඳහන් කළේය. දිවුලපිටිය පෑලියගොඩ බන්ධනාගාර හා අලුත් අවුරුදු කොරෝනා පොකුරු වලින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,48,406 දක්වා ඉහළයි. ඊයේ ආසාදිතයෝ 3,441 දෙනෙක් හඳුනා ගනු ලැබූහ. මෙරට කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ ඇතැයි ජාතික බෝන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පවසයි. එම නිසා අත්‍යවශ්‍ය කාරණයකට හැර කිසිම විටක නිවසින් බැහැර නොයා සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව ක්‍රියා කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී. ජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන්නේ නම් ඉදිරි සති කිහිපයේදී තත්ත්වය වඩා දරුණු වේ හැකි බව ඔහු අනතුරු අඟවයි. ගැබිනි මව්වරුන් සහ වයස්ගත පුද්ගලයන් කොරෝනා වෛරසය ආසාදනය වීමට අදාළ කිසියම් රෝග ලක්ෂණයක් පෙන්눔 කරන්නේ නම් වහාම ප්‍රතිකාර සඳහා යොමු විය යුතුය.
ජාතික ගුවන්විදුලිය කළ විමසීමකදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ප්‍රතිශක්තිවේදිය අනුක වෛද්‍ය මහාචාර්ය නීලිකා මලවිකී මහත්මිය පැවසුවේ දුරස්ථභාවය රඳවා ගැනීම, මුඛ ආවරණ පැළඳීම සහ දෑත් සේදීම වැනි සරල ක්‍රමවේද මගින් මෙම වෛරසය මර්ධනය කළ හැකි බවයි. නමුත් ජනතාව ඒ නිසි පරිදි නොකිරීම හේතුවෙන් වෛරසය ශීඝ්‍රයෙන් සමාජය තුළ පැතිරෙන බව පැවසුවාය. කොරෝනා වෛරසය එරෙහි එන්නත් කිරීම කිරිදෙන මව්වරුන්ට කිසිදු බලපෑමක් නොවන බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි. කොවිඩ් වෛරසය ප්‍රභේද කිහිපයක් යටතේ කුමන ආකාරයකින් පැමිණිද එය ඉතා සරල ක්‍රමවේද මගින් මර්ධනය කළ හැකි බවද සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දැන් HDFC බැංකුවෙන් EPF ණය තොරතුරු හා සේවාවන් SMS එකකින්. කොළඹ වරායනගර ආර්ථික කොමිසම් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ වැඩි ඡන්දයෙන් සම්මත විය. පනතට පක්ෂව ඡන්ද 148ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 59ක් පමණි. ඒ පිළිබඳ විවාදයට එක්වමින් අමාත්‍ය කෙහෙලිය රඹුකැල මහතා පැවසුවේ වරායනගරය මෙරට අනාගතයේ තීරණය කරන සාධකයක් බවයි. සංවර්ධන ඉලක්ක කරා කඩනමින් ගමන් කිරීමට එමගින් මග හෙළිවන බවද ඔහු පෙන්වා දුන්නේය. 2020-2021 අධ්‍යයන වර්ෂය සඳහා විශ්වවිද්‍යාලවලට සිසුන් අතුලත් කර ගැනීමේ ආයුධම්පත් බාර ගැනීම අදින් ආරම්භයි. පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පතර උසස් පෙළ විභාගයට පෙනී සිට විශ්වවිද්‍යාල ප්‍රවේශයට වරම් ලැබූ සිසුන් තම ආයුධම්පත් අන්තර්ජාලය ඔස්සේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවට යොමු කළ යුතුය. ප්‍රතිඵලවලට අදාළව සිසුන් විසින් සකස් කරන ලද ආයුධම් පත්‍රයේ ඡායා පිටපතක් සහතික කර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙහි apply2020@ugc@ac@lk විද්‍යුත් ලිපිනයට යොමු කරන ලෙස කොමිසමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා දැනුම් දෙයි. ආයුධපත් බාර ගැනීම ජුනි මාස 11 වෙනිදායින් අවසන් වේ. ඊළඟට ප්‍රමුඛ පුවත. දැන් HDFC බැංකුවෙන් EPF ණය තොරතුරු හා සේවාවන් SMS එකකින්. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ රැකියාවේ නියුතු ඔබ කොහේ සිටියත් EPF ණය තොරතුරු හා සේවාවන් ලබා ගැනීම සඳහා කළ යුත්තේ EPF හිස්තැනක් නම හා ප්‍රදේශය සඳහන් කර 071-800-999ට SMS එකක් එවීම පමණයි. HDFC බැංකුව ඔබ අප සුරකින්න බැංකුව. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්පියාව. ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල විශාල වශයෙන් ඉහළ යාම හමුවේ ජනසාසහන අකණ්ඩව පවත්වාගෙන යාම කෙරෙහි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ ඇමති අනුකමිටුවේ අවධානය යොමු වෙයි. ඩග්ලස් දේවානන්දා, ඩලස් අලහප්පෙරුම, උදේ ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග යන ඇමතුරුන්ගෙන් සහ අජිත් නිවාඩ් කබ්බල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් සැදුන් ලත් එම අනුකමිටුවේ පාර්ලිමේන්තුවේදී ඊයේ රැස් විය. එහිදී මූවිතෙල් සහනාධාරය ප්‍රතිපූර්ණය කිරීම, බොරුතෙල් සඳහා වන වරාය සහ ගුවන්තොටුපළ සංවර්ධන බද්ධ නැවත සකස් කිරීම සහ ලංකා කංචිත නීතික සංස්ථාවේ මූල්‍ය ගැටලු පිළිබඳව අවධානය යොමු කෙරින. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. සත්‍යයේ හඬ අවධානය පිණිසයි. LPT හා ඒ අවට ප්‍රදේශවල දැනට වසා දමා ඇති පාසල්වල හොඳ තත්ත්වයේ පවතින ගොඩනැගිලි හා ගුරු නිවාස කොරෝනා ආසාදිතයින් වෙනුවෙන් අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස යොදාගත හැකි බව ප්‍රදේශවාසීහු පෙන්වා දෙති. දැනට වසා දමා ඇති LPT, අවිත්තාව සීවලි මහාවිද්‍යාලය හා වැලිපොළ මානාන ප්‍රාථමික විද්‍යාලය ඒ සඳහා වඩාත් සුදුසු වෙයි. දකුණු පළාත් ආණ්ඩුකාරතුමනි, මේ ඔබේ අවධානයටයි. ලෝක ප්‍රවෘත්ති. ඊශ්‍රායල පලස්තීන කැරලිකරුවෝ සටන් විරාමයකට එකඟත්වය පළ කරති. ඊශ්‍රායල ආරක්ෂක මණ්ඩලය ඒ බව නිවේදනය කළේය. කොන්දේසි විරහිත සටන් විරාමයක් සඳහා වන යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ඊජිප්තුවයි. ගාසා තීරයේ හමාස් කැරලි සංවිධානය හා ඉස්ලාමීය ජිහාඩ් සංවිධානය ඒ තහවුරු කර තිබේ. අද පස්වරුවේ සිට සටන් විරාමය ක්‍රියාත්මකයි. ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු මහතා සටන් විරාමය තහවුරු කළ බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා සඳහන් කළේය. සටන් විරාමයේ නිරීක්ෂණය සඳහා ඊජිප්තු නියෝජිත පිරිසක් ඊශ්‍රායල හා පලස්තීනයට යාමට නියමිතයි. ඉන්දියාවේ හිටපු අගමැති රජීව් ගාන්ධි මහතා ඝාතනයට ලක්ව ආදට වසර 30ක් සපිරෙයි.
හිටපු අගමැතිනි ඉන්දිරා ගාන්ධි මහත්මියගේ හදිසි අභාවයෙන් පසුව රජීව් ගාන්ධි මහතා අගමැති ධුරයට පත්විය. 1984 සිට 1989 දක්වා ඔහු ඉන්දියා අගමැති ධුරය දැරීය. 1981 සිට මේ අනතුරුම ඔහු ඉන්දියා කොංග්‍රස් පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා විය. 1991 මැයි 21 වෙනිදා තමිල්නාඩු ප්‍රාන්තයේ ශ්‍රී පෙරුම්බුදුර් ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක රැළියකට සහභාගී වෙමින් සිටියේදී LTTE මරාගෙන මැරෙන බෝම ප්‍රහාරයකට ලක්ව රජීව් ගාන්ධි මහතා මරණයට පත්විය. ඔහු සමග තවත් 16 දෙනෙක් ඒදී මිය ගියහ. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. වසර 2025 වන විට සැමට ජලය යන සෞභාග්‍ය දැක්ම ප්‍රතිඥාව යථාර්ථයක් බවට පත් කරමින් මෙරට දැවැන්ත ජල යෝජනා ක්‍රම 3ක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ ජනතා අයිතියට පැවරේ. අරේගහ මන්දිරයේ සිට සූම් තාක්ෂණය ඔස්සේ ඒවා විවෘත කරනු ඇත. කුරුණෑගල දිස්ත්‍රික්කයේ දැදුරුවය, කෑගල දිස්ත්‍රික්කයේ ගලිගමුව හා ගාල්ල දිස්ත්‍රික්කයේ හපුගල එම ජල සම්පාදන යෝජනා ක්‍රමයි. කුරුණෑගල, කෑගල් හා ගාල්ල දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 7ක ග්‍රාම නිලධාරීව සම් 377ක් ඒ මගින් ආවරණය කෙරේ. පානීය ජල නොමැතිව පීඩා විඳින 1,90,000කට ඒවායින් පානීය ජල පහසුකම් සැපසේ. එම ජල සම්පාදන යෝජනා ක්‍රම සඳහා වැය කෙරෙනු මුදල රුපියල් කෝටි 1280කි. ක්‍රීඩා පුවත් ඔබ වෙත ගෙන එන්නේ අක්කේ මල් ටිකක් කඩා ගන්නද? හා කඩා ගන්න. ගහමේ තිබ්බට මල් කාටත් අයිතිනේ. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ජාතික මල්ල ක්‍රීඩා ශූරතා තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද පෙරවරුවේ ආරම්භ වෙයි. ඔලිම්පික් ක්‍රීඩාවල නියෝජනය කිරීමට මෙරට ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාවක් සැලසීම තරගාවලිය සංවිධානය කිරීමේ අරමුණ බව මලල ක්‍රීඩා සංගමේ සභාපති මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු මහතා පවසයි. සියලු තරග ඉසව් පෙරවරුවේ පැවැත්වෙයි. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ තරග නැරඹීම සඳහා කිසිවෙකුටත් අවසර නැත. ජාතික මල්ල ක්‍රීඩා ශූරතාවලියේ ඉතිරි තරග ජුනි මාසයේදී පැවැත්වීමට සැලසුම් කර තිබේ. මෙවර ඔලිම්පික් ක්‍රීඩාවල නියෝජනය කිරීමේ අවස්ථාව අවම වශයෙන් මෙරට ක්‍රීඩකයන් තිදෙනෙකුට හෝ හිමි වනු ඇති බවට මල්ල ක්‍රීඩා සංගමේ සභාපතිවරයා විශ්වාසය පළ කරයි. දුව මේ මං අර කිව්ව වෑන් එක මං ගන්නයි බැලුවේ. මෙච්චර ලොකු වෑන් එකක් මොකටද තාත්තේ? කට්ටියම දාගෙන ට්‍රිප් එකක් හරි යන්න පුළුවන් නේ ළමයි. අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියෙනවා නේද? අපි මංචි සුපර් ක්‍රීම් ප්‍රක ගන්නෙ අපිටම විතරක් නෙවෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. රත්මලාන ගුවන් තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කෙරේ. දේශීය ගුවන් කේන්ද්‍රස්ථානයක් ලෙස රත්මලාන ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙල යටතේ එය ක්‍රියාත්මකයි. ඒ අනුව සංචාරක ආකර්ෂණීය ස්ථාන වෙත ගමන් කිරීමේ නවදේශීය ගුවන් මාර්ග හඳුනා ගැනීමත් ගුවන් යානා සඳහා සුදුසු නව ධාවන හඳුනා ගැනීමත් සිදු කරන බව ඇමති ප්‍රසන්න රන්තුංග මහතා කියයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ දැන් වඩාත් සුරක්ෂිත අඛණ්ඩ සේවයක් සපයමින් බැංකු කටයුතු තවත් පහසු කරන EMV තාක්ෂණය සහිත NSB ATM කාඩ් පත ජූනි 30 වෙනිදා දක්වා නොමිලේ. වඩාත් කාර්යක්ෂම NSB ඔන්ලයින් බැංකු සේවාවෙන් ඔබ කොතැනක සිටියත් නොමිලේම ඔබේ බැංකු කටයුතු එසැනින්. වැඩි විස්තර 0112 379යි 379 දුරකථන අංකයෙන් හෝ ළඟ වෙති ශාඛාවෙන් විමසන්න. කොන්දේසි අදාළ වේ. NSB ශ්‍රී ලංකාවේ සුරක්ෂිතම බැංකුව. ආර්ථික පුවත් ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වනවගා බිම් හෙක්ටාර 800ක පළතුරු වගා කිරීමේ වැඩසටහනක් දැන් ක්‍රියාත්මකයි. ගොවි ගම්මානවල ගෙවතු වගාවට වඳුරන්, රෙළවුන්, දඬුලෙනුන් වැනි සතුන්ගෙන් සිදුවන හානි වළක්වා ගැනීමේ අරමුණින් හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව එම තීරණය ගෙන තිබේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව රදිනියාර සහ කටුවන නැවත වගා බිම් දෙකක වගා කර ඇති ෆයිනස් සහ තේක වගා ඉවත් කර ප්‍රදේශයට ගැලපෙන පළතුරු වර්ග විශේෂ 10ක් වගා කෙරේ.
වසරකට හෙක්ටයාර් 100ක පළතුරු වගා කිරීම ඉලක්කයයි. යුතුයකම් වගකීම් එක්ක සල්ලි ඉතුරු කරන්න ලේසි නෑ. ඔබේ ස්ථාවර තැන්පතට ආකර්ෂණීය පොලියක් හා ආරක්ෂාවක් දෙන්න අපි පොරොන්දු වෙන්නේ ඒකයි. LOLC Finance ස්ථාවර තැන්පතු ඉතිරිය උතුරන්න. 2001 දෙසැම්බර් 13 වෙනි දින නීතිගත කරන ලද LOLC Finance PLC ICRA ලංකා ලිමිටඩ් වෙතින් SLA ස්ථාවර ශ්‍රේණිය ලබා ඇත. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහා බැංකුවේ මුදල් මණ්ඩලය වෙතින් බලපත්‍රලාභී මුදල් සමාගමකි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිර්තිත කොටසේ බස්නාහිර සබරගමුව මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් හා උතුරු සහ වයඹ පළාත්වල සුළං තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර සබරගමුව මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් පුත්තලම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම කඳුකරේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු මැද හා වයඹ පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 40 හා 50 දක්වා වැඩි විය හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සුරැකීම. යලි සිරස්තල අද රාත්‍රී 11 සිට යලි රට පුරා සංචරණ සීමා නීති කඩ කරන්නන්ට දැඩි දඬුවම්. ඊයේ කොරෝනා ආසාදිතයින් 3441ක්. මිලට කොරෝනා වෛරස් ව්‍යාප්තිය තීරණාත්මක සන්ධිස්ථානයක සෞඛ්‍ය අංශ වලින් අනතුරු ඇඟවීමක්. ලෝක වෙළඳ පොලේ ඉහළ යන ඉන්ධන මිල ගණන් හමුවේ උවද රජයෙන් ජනතා සහන අකණ්ඩව. කොළඹ වරායනගර ආර්ථික කොමිසම් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මතයි. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ආයුධපත් බාර ගැනීම අද සිට. ඊශාල් පලස්තීන කැරලිකරුවෝ සටන් විරාමයකට ඒකඟත්වය පළ කරති. ජාතික මලර ක්‍රීඩා ශූරතා තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයට www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද ඔබට සවන් දිය හැකියි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අද දහවල් 12:45ට.